right 49 බලමු. right 49 කියනවා දිග පළලමෙන් 3 ගුණයක් වන පරිදි ඍජු කෝණාශ්‍රාකාර ටැංකියක් සෑදිය යුතු ඇත. පළල වගේ 3 ගුණයක් තියෙනවා. අපි දැන් දිග x කියලා ගත්තා නම් එහෙනම් ඒක 3x වෙනවා. ඔව් පළල x නම් දිග 3x වෙනවා. මෙහි පතුල සෑදීමට වර්ග මීටරයකට රුපියල් 25ක්ද බිත්ති 4 සඳහා වර්ග මීටරයට මෙච්චරක්ද පියන සඳහා වර්ග මීටරයට මෙච්චරක්ද ටැංකියේ පරිමාව දීලා තියෙනවා. right පරිමාව දීලා තියෙනවා නම් අපිට මේකෙන් උස හොයාගන්න පුළුවන්. මොකද ටැංකියක් කියන්නේ දිග පළල උස කියනත් එපා උස හොයාගන්න පුළුවන් දැන් මේ 54 තියෙන හින්දා. අවම වියදමකින් මෙය නිම කිරීම සඳහා තෝරාගත යුතු දිග පළල උස ඒ සඳහා වැය වෙන මුදලද සොයන්න. right right දිග තියනවාලෝ පළල වගේ 3 ගුණයක් උස තියනවා යම්තා ප්‍රමාණයක් මම දන්නේ නැහැ තාම. තව පියනකුත් තියෙනවා. හරිද? නම් පළල x නම් පළල x නම් පරිමාව v නම් පරිමාව v සමානයි දීලා තියෙනවා පරිමාව කීයයි කියලාද? පරිමාව 54යි කියලා නේ. 54යි ඝන මීටර කියලා දීලා තියෙනවා. පළල x නම් මේක පළල x නම් එතකොට මේ පාදේ සමානයි. දිග ගත්තොත් එහෙම එතකොට 3x වෙනවා. එතකොට v සමානයි මම මේකේ උස h කියලා ගන්නම්. v සමානයි 3x වතාවක් x ගත්තා. ඒක වතාවක් h ගත්තා. ආස්කර වර්ගඵලය වැඩි කිරීම උසනේ පරිමාව කියලා කියන්නේ. එතකොට මේක 54යි සමානයි 3x වර්ගය වතාවක් h. එතකොට h වෙනුවට ලියන්න පුළුවන් කොහොමද? 54 බෙදීම 3x වර්ගය පොඩ්ඩක් සුළු කරගමු. 1 2 24ට 3යි 8යි. නේ. එතකොට මේක ලියන්න පුළුවන් 18 බෙදීම x වර්ගය කියලා. නේ. දිග පළල උස දැන් දන්නවා x වලින් දන්නවා. right වියදම ගත්තොත් එහෙම වියදම දීලා තියෙනවා පතුලේ 1 වර්ග මීටර වලට යන වියදම දීලා තියෙනවා රුපියල් 25යි. හරිද? ඊට පස්සේ බිත්ති 4 සඳහා වර්ග මීටරයකට බිත්තියේ වර්ග මීටරයකට රුපියල් 10යි. පියන ගත්තොත් එහෙම පියනේ වර්ග මීටරයක් ගත්තොත් ඒකට රුපියල් 5යි. හරිද? එතකොට පතුල යන වියදම ගත්තොත් එහෙම යන වියදම මම කැපිටල් C කියලා දාන කොස්ට් එකකින්ද එක්සල් ශීටයක් විදිහට ලියුවොත් එහෙම පතුලේ වර්ගඵලය එනවා පතුලේ වර්ගඵලය 3x වතාවක් x. එතකොට 3x වර්ගය. එතකොට 3x වර්ගය වතාවක් 25 ගෙලනවා පතුලේ වර්ග. පතුල සඳහා යන වියදම. හරිද? බිත්තියක් සඳහා යන වියදම ගත්තොත් එහෙම එක බිත්තියක් කියලා කියන්නේ x වතාවක් h. ඒ වගේ බිත්ති තියෙනවා දෙකක්. හරිද? x වතාවක් h කියලා බිත්ති දෙකක් තියෙනවා. හරිද? ආය 3x වතාවක් h කියලා 3x වතාවක් h කියලා තව බිත්ති දෙකක් තියෙනවා. ඒ වගේ බිත්ති හතරක් බිත්ති 2 2 4ක් තියෙනවා. ඒ වගේ එකකට යනවා 10 ගන්න. එක බිත්ති හතරට යන ඔක්කොම වියදම ගන්න පුළුවන් 10යි කියන්නේ. 10 වතාවක් බිත්ති වල මුළු වර්ගඵලය. ඊට පස්සේ පියන ගත්තොත් එහෙම පතුල වගේමනේ පියන තියෙන්නේ. එහෙනම් 3x වර්ගයේ වතාවක් 5 කියලා යනවා. මම මේක ඉස්සෙල්ලාම x දාලා සුළු කරගෙන ඉන්නවා. cx කියන එක කෙනා ලියන්න පුළුවන් එක්සල් ශීටයක්. ඒක ලියන්න පුළුවන් මේ විදිහට. 3x වර්ගයේ ඔක්කොම එතකොට 30ක් තියෙනවා. 3x වර්ගයේව 30ක් තියෙනවා. මෙතන දෙවත xh ඒවා තියෙනවා. මෙතන 6යි 2යි 8යි 8 ඒවා 10ක් 80යි.
80යි xh. මේක h වෙනුවට මට ලියන්න පුළුවන් 18 බෙදීම x වර්ගය. 18 බෙදීම x වර්ගය. මේකත් මම 90යි x වර්ගය කියලා ලියනවා. 90යි x වර්ගය. හරි මේක තව චුට්ටක් සුළු කරගන්න පුළුවන් මේ x ට මෙතන එකක් කපලා වෙරලා එකක් දාන්න. ඕන් දැන් මට මේ මොකද්ද මේ ටැංකියේ බිත්ති වලට යන සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ ආවරණයට යන වියදම පළල පාවිච්චි කරපු ශිතයක් විදිහට. ඒ කියන්නේ මේකේ පළල වෙනස් වෙන විදිහට වියදම වෙනස් වෙන්නේ මෙන්න මේ ශිතේ. හරිද? ටැංකියේ පළල වෙනස් කරන්නේ කොච්චරද? ඒ විදිහට වියදම වෙනස් වෙන්නේ මෙන්න මේ ශිතේ. හරිද? right. අදම බලන්න දැන් ඔය ශිතයක් තියෙනවා. දැන් මේ ශිතේ උපරිමවම කතන්දරයක් හොයාගන්න ඕනේ. මම මොකද කරන්නේ? මේ C කියන ශිතය C x විශයෙන් වරක් අවකලනය. මේක අවකලනය කරපුවාම එනවා dc යට dx සමානයි අඩුව වතාවක් 2x එකතු කිරීම 80 වැඩි කිරීම 18. 80 18න් වැඩි කරපුවාම කියලා වෙන්නේ මෙහෙම කරමු 18 කොහොමද තියාගන්නේ 18 වතාවක් 80 වතාවක් ඍණ 1 වතාවක් x වල ඍණ දෙවෙනි බලය. තව චුට්ටක් සුළු කරමු 18යි 90ටයි දෙන්නටම පොදු සාධක තියෙනවා නේ. දෙන්නගෙන්ම මට 9 ගන්න පුළුවන් 10 ගන්න පුළුවන් පොදුවේ 90 ගන්න පුළුවන්. මෙතනින් 90 ගත්තොත් 2x එනවා. මෙතනින් 90 ගත්තොත් එහෙම මෙතනින් 9 එන හින්දා 2 එනවා. මෙතනින් 10 එන හින්දා 8 එනවා. හරිද? ඍණ ලකුණට මෙතෙන්ද ඍණ දා ගන්න පුළුවන්. බෙදීම x වර්ගය ලියන්න. හරිද? තව ඕන දෙකේ ඉලක්කම ගන්නත් පුළුවන්. දෙකේ ඉලක්කම ගත්තොත් එහෙම 180 නේද? 180 මෙතන ලියන්න පුළුවන් x ඝණය අඩු කිරීම 8 බෙදීම x වර්ගය. හරි. තව ටිකක් අසුළු කරලා ලියන්න පුළුවන් මේ විදිහට 180 වතාවක් x ඍණ 2 ධන 2 අතරනේ තියෙන්නේ. x වර්ගය ධන 2x ධන 4 බෙදීම x වර්ගය කියලා. හරි. right ඕක මම අවකලනය කරලා ගත්තා. අවකලනය කරපුවාම මෙන්න මෙතන සාධක කඩන්න බෑ. මෙතන සාධක කඩපුවාම එන්නේ අතාත්වික සංඛ්‍යා. ඔව් මෙතන සාධක කැඩෙන්නේ නැහැ. සාධක කැඩුවත් තියෙන අතාත්වික කොටස් අපිට සාධක විදිහට ගන්න වෙන්නේ මෙන්න මෙයාව. x සමානයි 2. හරි. අපි බලමු ඉස්සෙල්ලා මේ මෙතනින් පස්සේ අර කාරණා ටික ලියන්න ඕනේ. මොනවද? dc සමානයි dx. dc බෙදීම dx සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ ලැබේ. එහෙනම් මෙන්න මේක සමානයි බිඳුවයි කියලා දැම්මා. ඒතකොට x කියලාත් බිඳුව වෙන්න බෑ. මොකද ශිතේ පවතින නැති දැන් හින්දා. එහෙනම් මේ උඩ කොටස් වලින් තමයි බිඳුව හදාගන්න වෙන්නේ. x සමානයි 2 හෝ x සමානයි මෙන්න මේ කෑල්ල සමානයි බිඳුවයි. ඒ කියන්නේ x වර්ගය දාන 2x දාන 4 සමානයි බිඳුවයි. හදලා බලමු. right ඊට පස්සේ ලියන්න ඕනේ මේ විදිහට dc යට dx සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ ලැබේ. හරිද? එතකොට x අසමානයි බිඳුවයි අනිත් එක x සමානයි 2 හෝ x වර්ගය ධන 2x ඍණ ධන 4 සමානයි බිඳුව වෙන්න ඕනේ. මේකේ බලන්නකො මේක සාධක කරනවද කියලා. මේකේ සාධක කැඩෙන්නේ නැහැ. හරිද? මේකේ සාධක කැඩෙන්නේ නැහැ. මොකද අතාත්වික උත්තරේ එන්නේ. ඒකින්ද x සමානයි 2 දී විතරයි උත්තරයක් හම්බ වෙන්නේ. පැහැදිලි? x සමානයි 2 විතරයි තියෙන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ. x තාත්වික නොවේ.
හරිද? එම නිසා ස්ථාවර ලක්ෂණ හම්බෙන්නේ x සමානයි 2. ඊට පස්සේ මම බලනවා dc යට dx වල ලකුණ. හරිද? හරි. මේකේ ලකුණ බලපුවාම එන්නේ බිඳුවේ ඉඳලා x බිඳුව වෙන්නත් බෑ හැබැයි බිඳුවට වඩා x විශාලයි 2කට වඩා පොඩි. ඊට පස්සේ x සමාන 2 වෙනකොට ඊට පස්සේ 2 ඉඳලා x 54 වෙනකන් නේ. ගන්න පුළුවන් උපරිමයේ 54 නේ. 54ක් නෙමෙයි අතරම 54 තුනට බෙදපු වගේ. මොකද දැන් දිග කියලා කෙනෙක් ඉන්නවනේ 3x වලින්. ඒකින්ද මේකට ගන්න පුළුවන් උපරිමයේ වෙන්නේ 54 බෙදීම 3. 54 3ට බෙදපුවාම එන්නේ 18යි නේ. ඔව් මේකට ගන්න පුළුවන් 18. දෙකක් 18ත් අතර අගය කියන්නේ. මෙතෙන්දි බිඳුවයි බිඳුවත් දෙකත් අතර අගයට එක ආදේශ කරලා බලමු. එක ආදේශ කරපුවාම ඍණ වෙනවා. ඔව් ඍණාගයක් එන්නේ. මෙතන ධනාගයක් එනවා. එතකොට මෙතන පැහැදිලිවම පේනවා x සමානයි 2 දී තියෙන්නේ අවමයක් කියලා. හරිද? x සමානයි 2 විට c ශිතේ අවමයකි. ඒකින්ද මේක අහනවා කොස්ට් එක අඩුම වෙන්න නම් අවම වියදමකින් මෙය නිම කිරීම සඳහා තෝරාගත යුතු දිග පළල සහ උස. C කොස්ට් එක C අවම වීමට නම් නිසා C අවම වීමට නම් පළල x සමානයි 2යි දිග 3යි x සමානයි එතකොට 6යි උස එන්නේ කීයද අපි ඉස්සෙල් උස සමීකරණයක් ගත්තා නේද 18 බෙදීම x වර්ගය 18 බෙදීම x වර්ගය එතකොට 18 බෙදීම x වර්ගය කියලා කියන්නේ 4යි සුළු කරපුවාම එන්නේ 4.5 මීටර හරි ඒ සඳහා වැය වෙන මුදල නැත්තම් C හරි C වලට ආදේශ කරන්න ඕනේ එහෙනම් x වලට 2 C කියන ශිතය මම ලියනවා C කියන ශිතය තිබ්බේ අපිට 90යි x වර්ගය එකතු කිරීම 80 වැඩි කිරීම 18 බෙදීම x කියලා ආවේ. ඉතින් මේකට x උනා නම් ওই විදිහට දෙක ආදේශ කරවුවොත් එහෙම එතකොට එන්නේ 90 වැඩි කිරීම 4 එකතු කිරීම 80 වැඩි කිරීම 18 බෙදීම 2 සුළු කරවුවොත් මෙයත් 9ක් එනවා 4 ධන 8යි 12යි රුපියල් තිස් දෙවෙනි ගානේ කියනවා නියත දිගකින් යුත් කම්බියක් කොටස් දෙකකට කපනවා. මේ වගේ අපි ගමු කම්බියක් තියෙනවා කියලා. ඔය කම්බිය කෑලි දෙකකට කපනවා. හරි. ඔය කෑලි දෙක දැන් දන්නේ නැහැ කොච්චරද කියන්නේ. හරි. සමාන දිගකින් කියලා එහෙම නෙමෙයි ඈ තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක වෙනස්ුත් කරන්නම් එතකොට හරි. එතකොට දැන් මම මේක L කියලා ගත්තොත් මේ කම්බිය L කියලා ගත්තොත් මේක L ඍණ x මේක x වගේ වෙන්න කපන්න. හරිද? එතකොට x කියන එක වෙනස් වෙනවා. x කියන්නේ විචල්්‍ය රාශියක් ඈ.
ඊට පස්සේ කොටස් දෙකකට කපා එකක් වෘත්තයක් ලෙසත් අනෙක සමචතුරස්‍රයක් ලෙසත් නමලා තියෙනවලු. එකක් වෘත්තයක් විදිහට නමලා තියෙනවා. හරි. මේ අපි මේක වෘත්තය විදිහට ගමුනේ x එක. ඔක වෘත්තය විදිහට නමලා තියෙනවලු. අනිත් එක්කන සමචතුරස්‍රයක් විදිහට නමලා තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ පාදයක දිග මට ලියන්න පුළුවන් L ඍණ x බෙදීම 4යි කියලා. පාදයක දිග. හරි. මේකේ එතකොට අරය r නම් 2πr සමානයි x වෙනවා. හරිද? 2πr සමාන x වෙනවා. නැත්නම් 5d කියලා ගමුකෝ. 2πr සමාන x වෙනවා නැත්නම් 5d සමාන x. right. ඊට පස්සේ කියනවා නියත දීර්ඝකාල right. right. ඒවායේ වර්ගඵලවල එකතුව. හරි. මම මෙයාගේ වර්ගඵලය a1 කියලා දාගන්නම්. මෙයාගේ වර්ගඵලය a2 කියලා දාගන්නම්. a1 මට ලියන්න පුළුවන් නේද පුතේ? a1 සමානයි L අඩු කිරීම x බෙදීම 4 කියන එක්කෙනාගේ වර්ගය. දිග වැඩි කිරීම දෙකනේ. මේකේ a2 කියන එක්කෙනා ලියන්න පුළුවන් 5r වර්ගය. එහෙම ගත්තොත් එහෙම 5 x බෙදීම 2 r කියන එක්කෙනා කොහොමද ලියන්නේ? r මට ලියන්න පුළුවන් x බෙදීම 25 වල වර්ගය කියලා. තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් x වර්ගයේ බෙදීම 4ක් 5 කියලා. හරිද? ඕන් එයාගේ වර්ගඵලය. හරි කියනවා ඒවායේ වර්ගඵලවල වල එකතුව අවමයක් වන විට. හරිද? a total සමානයි a1 එකතු කිරීම a2. එතකොට මේ a total කියන එක්කෙනා මට ලියන්න පුළුවන් L අඩු කිරීම x බෙදීම 4 පූර්ණ වර්ගය එකතු කිරීම x වර්ගයේ බෙදීම 4ක් 5 කියලා. මේ තියෙන්නේ වර්ගඵලවල එකතුව x වල ශ්‍රිතයක් විදිහට. හරිද? අර තෝරාගත්ත කම්බි කොටසක දිගෙන් වර්ගඵලය ලියපු ශ්‍රිතය තියෙනවා. හරිද? දැන් මේකේ වර්ගඵලවල එකතුව අවමයක් වන විට. හරිද? එහෙනම් දැන් මම මේක අවකලනය කරලා ස්ථාවර ලක්ෂණ හොයාගන්න ඕනේ. a total x විශේෂ අවකලනය එහෙම අවකලනය කරපුවාම dA dt dx සමානයි දෙවතාවක් L ඍණ x බෙදීම 4 වතාවක් ඍණ x බෙදීම 4 ඍණ 1 බෙදීම 4 නේ. එකතු කිරීම 1 බෙදීම 4x වතාවක් 2x 4යි 5 වතාවක් 1 බෙදීම 4යි 5 වතාවක් 2x මේක චූට්ට සුළු කරමු බලන්න. මේක සුළු කරපුවාම මෙතන 16 ගන්න පුළුවන්. 16 මෙතන x අඩු කිරීම l කියලා දෙකේ ඉලක්කමක් වෙනවා. එතකොට මේක පොඩ්ඩක් කපලා අටේ ඉලක්කම ගන්න පුළුවන්. ධන මෙයාට මෙයා කපල වෙලා මෙතනත් 2යි කියලා දාන්න පුළුවන්. එතකොට x බෙදීම 2යි 5 කියලා එනවා. තව චූට්ට සුළු කරමු. 8යි 5 පොදු හරය ගත්තොත් එහෙම 5 වතාවක් x ඍණ l ධන 4යි x කියලා. තව ටික සුළු කරවුවොත් එහෙම 5 ධන 4යි x අඩු කිරීම 5l බෙදීම 8යි 5 කියලා. dA යට dx සමාන බිඳුවේදී ස්ථාවර ලක්ෂණ ලැබේ. ස්ථාවර ලක්ෂණ වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම 5 කියන්නේ බිඳුව නෙමෙයි 8 කියන්නේ බිඳුව නෙමෙයි. එහෙනම් 5 ධන 4 x අඩු කිරීම 5l සමානයි බිඳුව වෙන්න ඕනේ.
x සමාන වෙන්න ඕනේ phi l බෙදීම phi ධන 4. right මේකේ මේ ස්ථාවර ලක්ෂ්‍ය උපරිමයද අවමයද කියලා හොයාගන්න ඕනේ. මම මේ වගේ දෙයක් කරනවා. මට මේකේ පොඩි වාසියක් තියෙනවා x තනි x එකනේ ඉන්නේ. මම මේකේ දෙවෙනි අවකල සංගුණකය ගන්නවා. d වර්ගයේ a යට dx වර්ගය. මේක අවකලනය කරවුවොත් එහෙම මෙතනින් එන්නේ ධන උත්තරයක්. බලන්නකෝ. ඒතකොට එන්නේ phi ධන 4 බෙදීම 8යි phi කියලා උත්තරයක් එන්නේ. phi කියන්නේ ධනාගයක් හින්දා මේ උත්තරේ බිඳුවට වඩා විශාලයි. එම නිසා තියෙන ස්ථාවර ලක්ෂය අවමයකි. මේක අහන්නේ වර්ගඵල යාමයක් වෙනවා. ඔව් අවමයකි. එම නිසා x සමානයි phi l බෙදීම phi ධන 4 විට at අවමයකි. එතකොට පාදයක දිග ගත්තොත් එහෙම L අඩු කිරීම x නේ. එතකොට phi L බෙදීම phi ධන 4 බෙදීම 4. මම මේක චුට්ටක් සුළු කරන්න. සුළු කරපුවාම එනවා phi L එකතු කිරීම 4යි L අඩු කිරීම phi L බෙදීම 4 වතාවක් phi ධන 4. මේකේ මේ phi L ට මේ phi L කැපිලා යනවා 4ට. එතකොට මේ 4 කැපෙනවා. උත්තරේ එනවා L බෙදීම phi ධන 4 කියලා. right විස්කම්බය ගත්තොත් D ලියන්න පුළුවන් x බෙදීම phi කියලා. එතකොට x වලට එන්නේ phi L බෙදීම phi ධන 4 එක යට phi. මේ phi ට මේ phi කැපිලා යනවා. ඒතර උත්තරේ එන්නේ L බෙදීම phi ධන 4. හරිද? මම මේක 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් 1 සමානයි 2යි. ඒ කියන්නේ සමචතුරස්‍රයේ පාදයක දිග සමානයි වෘත්තයේ විස්කම්බයට. පැහැදිලිද? අර ලස්සන උත්තරයක් එන්නේ නැහැ. උනත් ලස්සන ඕන කරන උත්තරේ නම් මේ ගානේ මම විශේෂත්වය වෙන්නේ මම මේකේ පරාස වගුව ගහන්නේ නැතුව දෙවෙනි අවකල සංගුණකයෙන් උත්තරේ ගත්තා. දැන් ඔයාලට ඒ වාසිය තියෙනවා. ඒ කියන්නේ දැන් අවකලනයේ වෙච්ච එක්කෙනා ටිකක් සරල එක්කෙනෙක් නා. මට දැන් මෙතන පැහැදිලිවම පේනවා x පදයක් විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම නියත පද. එතකොට ළමයි ආයේ එක සැරයක් අවකලනය කරපු ගමන්ම x නැතුව තමයි උත්තරේ එන්නේ. හරි? ඒ වාසිය මම මෙතෙන්දි ගත්තා. මොකද හරයේ දැන් බැරි වෙලා හරි x පද තිබිලා තව වාත වෙන කොටස් තිබ්බොත් එහෙමනම් දෙවෙනි අවකල සංගුණයට වඩා පරාස වගුවට යන එක ලේසි. දැන් මෙතන එහෙම නෙමෙයිනේ. මෙතන x තනි x පදයක් විතරයි තියෙන්නේ. ඉතින් අවකලනය කරපු ගමන් x උත් නැති වෙලා යනවා. හරිද? ඒ x නැති වෙලා ගිහිල්ලා හැදෙන උත්තරේ ධනාගයක් ආවෙම. ධනාගයක් එනවා කියලා කියන්නේ එහෙනම් ස්ථාවර ලක්ෂ්‍ය අවමයක් වෙනවා. හරි. ස්ථාවර ලක්ෂ්‍ය අවමයක් වෙනවා. ස්ථාවර ලක්ෂ්‍ය අවමයක් වුණාට පස්සේ ඒ කොටස ආදේශ කරලා උත්තරේ ගන්න තියෙනවා. right 59 වෙනි ගානේ කියනවා අරේ R වන ගෝලයක් තුල ඍජු වෘත්ත කේතුවක් අන්තර්ගත කරනු ලැබේ. ගෝලයේ කේතුවේ පතුල මගින් ආපාතිත අඩසිරස් කෝණය 2යි θ නම් කේතුවේ පරිමාව v සමානයි v නෝට් වතාවක් ඔන්න ඔහොම කියලා කියනවා. v නෝට් කියන්නේ ගෝලයේ පරිමාවයි. එනයින් කේතුවේ පරිමාව උපරිමයක් නම් එය ගෝලයේ පරිමාවෙන් මෙන්න මෙච්චරක් බව පෙන්වන්න කියලා තියෙනවා. right ඔයාලට ඕනම් පොඩි මතක් කිරීමක් කරන්නම් මේක පාවිච්චි නැද්ද දන්නේ නැහැ. ඔයාලට මතකද අර මේ කේන්ද්‍රයේ ආපාදිත කෝණය වෘත්තයේ මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක් එක්ක එහෙම තිබ්බා. right ඔය 10 වසරේ දුකේද ප්‍රමේයක් නේ. right හදමු.
ගෝලයක් තියෙනවලු. හරි ඔන්න ඔය වගේ මම ටිකක් කරගෙන ගෝලයක් තියෙනවලු. ඒ ගෝලයේ ඇතුලේ කේතුවක් තියෙනවා. හරි ඔතන තියෙන කේතුවක් ඈ. කේතුවක් වෙනවා මෙන්න මේ වගේ පොඩි කැලලකුත් ඔය ඔක ඇතුලේ ඇති. මෙන්න මේ වගේ තැනක ඕකේ කේන්ද්‍රය තියෙනවා. මේක තමයි අරය. හරි. එතකොට මෙතන ඉඳලා මෙතෙන් යා කරන රේඛාවක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන් යා කරන රේඛාවක් තියෙනවා. එතකොට මේවත් R මේකත් R මේ කෝණය 2යි θ. ඒ කෝණය 2යි θ නම් ඔයාලා දන්න මෙන්න මෙතන කෝණය වෙන්නේ θ කියලා. පැහැදිලි? right. එතකොට කේතුවේ උස h නම් කේතුවේ උස h උනොත් එහෙම ඒ h කියන එක කෙනා ලියන්න පුළුවන් R එකතු කිරීම R cos 2යි θ කියලා. හරිද? කේතුවේ පතුලේ අරය ලියන්න පුළුවන් R sin 2යි θ කියලා. නේද? එතකොට කේතුවේ පරිමාව ලියන්න පුළුවන් පරිමාව කේතුවේ පරිමාව v කියලා ගන්න කියලා තියෙනවා. v සමානයි 3න් 1ක් phi r වර්ගය වතාවක් h නේ මම r 1 කියලා දාගන්නකො. හරි. එතකොට මේකට ආදේශ කරවුවොත් එහෙම 3න් 1ක් phi r වර්ගය කිව්වහම r sin 2යි θ ගේ වර්ගය h කියලා කියන්නේ r එකතු කිරීම r cos 2යි θ. බලමු 3න් 1ක් phi r ඝනය මම එළියට ගන්නවා. එළියට ගත්තාම මට මෙන්න මේ වගේ ටිකක් කරගන්න පුළුවන්. sin වර්ගය 2යි θ වතාවක් 1 ධන cos 2යි θ කියලා ලියත හැකියි. හරිද? ඒක වරහන් ඕනෙත් නැහැ. ඊට පස්සේ ගෝලයක පරිමාව වෙන්නේ 4 බෙදීම 3ක් phi r ඝනයනේ. මම මෙතෙන්වත් බෙදීම 4 කියලා දාගන්න. ඒතර දාපු 4ට 4 කැපිලා යනවා. හරි. right. ඊට පස්සේ sin වර්ගය 2යි θ වතාවක් 1 ධන cos 2යි θ කියලා එනවා. හරි. එතකොට මේ තියෙන ගෝලයේ පරිමාව ඒක මට v නෝට් කියලා ලියන්න පුළුවන්. v නෝට් වතාවක් sin වර්ගය 2යි θ වතාවක් 1 ධන cos 4යි θ 2යි θ බෙදීම 4. right. දැන් θ විශයෙන් හරි. θ විශයෙන් මට කේතුවේ පරිමාව ලැබිලා තියෙනවා. θ විශයෙන් තමයි කේතුවේ පරිමාව ලැබිලා තියෙන්නේ. මේකේ θ විශයෙන් මේක අවකලනය කරවුවොත් එහෙම මට පුළුවන් කේතුවේ පරිමාව අර උපරිමයක්ද අවමයක්ද වගේ දේවල් එහෙම හොයාගන්න. ඈ ආව මොනවද අහන්නේ කියලා මේ බව පෙන්වන්න තියෙනවා. v not යන ගෝලයේ පරිමාව n9. හරි. මේක මේ සමීකරණය පාවිච්චි කරලා n9 කේතුවේ පරිමාව උපරිමයක් නම් හරිද? ඒ ගෝලයේ පරිමාවෙන් මෙන්න මෙච්චරක් බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. හරි මම මේක අවකලනය කරන්නයි යන්නේ. මේක අවකලනය කරවුවොත් v θ විශේෂ අවකලනය. මේක මතක තියාගන්න ඕනේ කාරණාව තමයි මේ ගෝලයේ පරිමාව කියන මේ v නෝට් අගේ තියෙනවනේ. හරිද? මේ v නෝට් කියන අගය ඇත්තට මේ නියතයක් ඈ. ඒතර මේ නියතය කෙලින්ම ඉස්සරහින් තියාගෙන ගාන හදන්න පුළුවන්. dv යට dθ සමානයි v නෝට් වතාවක් බෙදීම 4ක් ගන්න පුළුවන් එළියට. ඊට පස්සේ මට එන්නේ sin වර්ගය 2යි θ වතාවක් මේ කෑල්ල. හරි.
මම ඔව් මෙහෙම සුළු කරමු. sin වර්ගයේ 2යි θ තියාගත්තා අතුල්ශිතය අවකලනය. අතුල්ශිතය අවකලනය cos θ ගේ අවකලනයනේ ඍණ sin වර්ගයේ 2යි θ sin ඍණ sin 2යි θ වතාවක් 2 කියලා කැලලක් වෙනවා. එකතු කිරීම 1 ධන cos 2යි θ මේක එතන ඊට මදි වෙනවා. හරි මේක අවකලනය කරමු. 1 ධන cos 2යි θ වතාවක් 2යි sin 2යි θ cos 2යි θ වතාවක් 2. ඔන්නෝම අවකලනයක් වෙනවා. v නෝට් බෙදීම 4යි ඊට පස්සේ මේක තව චුට්ටක් සුළු කරමු. එතකොට මෙතන එනවා ඍණ sin ඝණය 2යි θ. මෙතන දෙකේ ලක්ෂණ තියෙනවා දේවතාවක් කොහොම ධන මෙතන එනවා sin 4යි θ. 1 ධන cos 2යි θ වතාවක් sin 4යි θ වතාවක් 2 කියලා එකක්. මේක මේ දෙකේ ඉලක්කම් වලට මෙන්න මෙයාව කපලා අයින් කරන්න පුළුවන්. හරි තව චුට්ටක් සුළු කරමු. v නෝට් එතකොට ලියන්න පුළුවන් sin 4යි θ වතාවක් මේක හැබැයි sin 2යි θ පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන් නේද? මේක ගමු විදිහට. sin 2යි θ වතාවක් දෙකයි cos θ වතාවක් 1 ධන cos θ 1 ධන 2යි θ වතාවක් 1 ධන cos 2යි θ අඩු කිරීම sin වර්ගයේ 2යි θ අවච් චුට්ටක් සුළු කරමු v නෝට් sin 2යි θ දෙකේ ඉලක්කම හිර වෙනවා 2යි cos 2යි θ ධන 2යි cos වර්ගය ඔය මට්ටමට සුළු කරන්න පුළුවන් නේ. v නෝට් සමානයි sin 2යි θ 3යි cos 2යි θ අඩු කිරීම 1යි cos 2යි θ අඩු ධන 1යි කියලා වර්ග සමීකරණය නේ. කලින් ගාන හැදුවා වගේම තමයි දැන් මම මොකද කරන්නේ මේකේ අවකලනය මොනවද
ස්ථාවර ලක්ෂ ගන්න බිඳුවට සමාන කරනවා dv යට d සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ ලැබේ. එහෙනම් sin 2 සමානයි බිඳුව වෙලා එතකොට θ සමානයි එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් sin 2 සමානයි බිඳුවයි නැත්තම් cos 2 සමානයි 1/3යි නැත්තම් cos 2 සමානයි ඍණ එකක් වෙනවා. ඔන්න ඔය උත්තර තුන තමයි එන්නේ. දැන් මේකේ පාවිච්චි කරන්න බැරි උත්තර ටිකක් බලමු. 2 ගත්තොත් එහෙම 2 බිඳුව වෙන්නේ 2 සමානයි බිඳුවේදීනේ. එහෙනම් θ සමානයි බිඳුව. විය නොහැකියි. හරිද? 2 සමානයි 3න් පංගුවක් නම් මේක තව චුට්ටක් සුළු කරගන්න පුළුවන්. මෙතන බලමු. cos 2 සමානයි ඍණ 1යි නම් 2 සමානයි 180ක් වෙන්නේ. එහෙනම් θ සමානයි අංශක 90ක් වෙන්නේ. θ අංශක 90ක් වෙලා ඔය ගාන හදන්න වෙනවා. මෙතන අංශක 90ක් හදුනොත් තේරෙන්නේ නැහැ. විය නොහැකියි. එහෙනම් මෙතනින් තමයි හදාගන්නේ. මෙතන cos 2 කියන එක කෙනා ලියන්න පුළුවන් මට එක ඍණ 2ක් sin වර්ගයේ θ සමානයි 1/3යි කියලා. එහෙම ලිව්වොත් එහෙම 2/3ක් සමානයි 2යි sin වර්ගයේ θ වෙනවා. එතකොට දෙක ඉලක්ක මේ පැත්තට අරගෙන වර්ගමූලය ගත්තොත් එහෙම 1/3 සමානයි sin θ කියනවා. ඊටට මේක sin θටම යන්නේ නැතුව අපි cos 2 θම පාවිච්චි කරලා ගාන හදමු. එතකොට මේ මම හිතන්නේ නැත්තම් ඔක වාතයක් වෙයි මම හිතන්නේ. රයිට් බලමු. මෙතන cos 2 θ සමාන 1/3 තමයි. එහෙනම් ඔකේ මේ ගන්න පුළුවන් හොඳ උත්තරයකට තියෙන්නේ. රයිට්. එතකොට මේක මෙහෙම ආදේශ කරවුවොත් එහෙම මේ කෝණය 2 θ නම් එතකොට 1/3 කියන්නේ නිකන් මේක 1යි මේක 3යි වගේනේ. එහෙනම් 3 වර්ගයේ 9යි 9න් එකක් අඩු කරපුවාම මේකල වර්ගමූලය නැත්නම් මූලාට නෙන්නේ මෙතෙන්. හරි. එතකොට sin θ කියන එක කෙනා ලියන්න පුළුවන් sin 2 θ කියන එක කෙනා ලියන්න පුළුවන් මූල 8 බෙදීම 3යි කියලා. හරි. එහෙම වුණොත් එහෙම මේ සිතේ වුණා තව සැරයක් කරගෙන අවකලනය කරන්න පුළුවන්. මේක කියනවනේ nine කේතුවේ පරිමාව උපරිමයක් නම් හරිද? දැන් මේකේ කේතුවේ පරිමාව උපරිමයක් වෙන්න අපිට එක ස්ථාවර ලක්ෂණේ දැන් ආවේ. එහෙනම් මට ලියන්න පුළුවන් මේ cos 2 θ සමාන 1/3 විට v සඳහා උපරිමයක් ලැබේ. මේක දීලා තියෙන හින්දා මම එහෙම ගත්තේ. නැත්තම් ඔක දෙපාරක් අවකලනය කරලා ගන්නත් පුළුවන් නැත්තම් පරාසෝකයක් ගහන්නත් පුළුවන්. මම හිතන්නේ පරාසෝකයකම ගන්න පාර්ට් එකේදී මේක වාතයක් වෙයි. මේක කියන n9 කේතුවේ පරිමාව උපරිමයක් නම්. ඒ කියන්නේ මේ ස්ථාවර ලක්ෂයේදී උපරිමයක් හම්බ වෙනවා. right? එතකොට මට v කියන එක කෙනා ලියන්න පුළුවන්. v සමානයි v0 බෙදීම 4 වතාවක් sin වර්ගයේ 2 θ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 8 බෙදීම 9 වතාවක් 1 ධන cos 2 θ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් 1 බෙදීම 3. හරි. පොඩ්ඩක් සුළු කරමු බලන්න. v සමානයි v0 බෙදීම 4 මෙතන 27 හදා ගන්න පුළුවන්. උඩ 8 හදා ගන්න පුළුවන්. මෙතන 3ක් 3යි 4ක් හදා ගන්න පුළුවන්. එතකොට මේ 4ට මේ 4 කැපිලා යනවා. v0 මම මේ පැත්තට ගත්තොත් එහෙම v බෙදීම v0 සමානයි 8 බෙදීම 27යි. ඒ කියන්නේ right මට ඕනේ කෙනෙක්ද ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෝලයේ පරිමාවෙන් මෙන්න මෙච්චරක් වෙනවා කියලා කියන්නේ. එහෙනම් කේතුවේ පරිමාව සමානයි 8 බෙදීම 27ක් ගෝලයේ පරිමාව.
ලස්සනට උත්තරය ආවා. තිස්සෙනි ගාන කියනවා පරිමිතිය මීටර් 400ක් වෙන ඍජු කෝණාශ්‍රයකට තිබිය හැකි උපරිම වර්ගඵලය ගන්න කියලා. පොඩි ගාන. ටිකක් ගලද? පරිමිතිය මීටර් 400ක් වෙන ඍජු කෝණාශ්‍රය. දැන් ඍජු කෝණාශ්‍රය මෙහෙම ඇන්දොත් එහෙම ඒකේ පරිමිතිය. දැන් මම මේක A ගත්තොත් මේක B ගත්තොත් 2A ධන 2B සමානයි ඔය කියන විදිහට 400. වර්ගඵලය A නම් A සමානයි A වතාවක් B නේ. අර කලින් කතාවම තමයි වර්ගඵලය A ඔය විදිහට ලියුවාම මේක අවකලනය කරන්න බෑ. ඉතින් මම මොකද කරන්නේ මේක ලියා ගන්න මේ විදිහට. A ධන B සමානයි 200යි. A සමානයි 200 ඍණ B කියලා. ඒකල ඒක අරගෙන මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට A සමානයි 200 අඩු කිරීම B වතාවක් B. එතකොට දැන් මේක B වල තියෙන ශිතයක්. හරිද? මේ ශිතේ වරක් අවකලනය කරනවා B විශේෂ. B වලින් තියෙන්නේ B විශේෂ අවකලනය කරනවා. 200 අඩු කිරීම B කිව්වහම ඕක මට ලියන්න පුළුවන් 200 අඩු කිරීම 2B කියලා. right? මේක දෙකේ ඉලක්කම එළියට ගත්තාම 100 අඩු කිරීම B කියලා වෙනවා. ඊට පස්සේ DA යට DB සමානයි බිඳුවේදී ස්ථාවර ලක්ෂ ලැබේ. එහෙනම් B සමානයි 100 වෙනකොට තමයි ඒක හම්බ වෙන්නේ. දැන් මේ B සමානයි 100 උපරිමයක් දාමයක්ද කියලා හොයාගන්න ඕනේ. මම මොකද කරන්නේ? තව පාරක් අවකලනය කරනවා. D වර්ගයේ A යට DB වර්ගය. තව මේක අවකලනය කරපුවාම එන්නේ 200 නැති වෙලා යනවා ඍණ දෙකෙන්. හරි ඍණ දෙක කුඩයි බිඳුවයි. හරි දෙවෙනි අවකල සංගුණකයේ ඍණාගයක් වෙනවා නම් එහෙනම් එම නිසා ස්ථාවර ලක්ෂය උපරිමයකි. හරි එම නිසා ඒ උපරිම ලියන්න පුළුවන් 200 අඩු කිරීම 100 වතාවක් 100 කියලා. 100 වැඩි කිරීම 100 සමානයි වර්ග මීටර් 10000. एक कुंजी का